පුතේ අපි අද පටන් ගන්න යන්නේ ඔයගොල්ලන්ගේ 13 වසරේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ 12 වෙනි පාඩම. මේ 12 වෙනි පාඩම ගැන කිව්වම ඔයාලට මේ පාඩමේ නම තමයි ව්‍යාපාර කළමනාකරණය කියන එක. ඇත්තරම මේක ගොඩක් ලොකු පාඩමක් වගේම ගොඩක් ප්‍රධාන පාඩමක්. ඒ කියන්නේ මේ පාඩමෙන් එනවා අනිවාර්යෙන් ලකුණු 18ක වගේ ප්‍රශ්න ප්‍රමාණයක් පේපර් එක තුල. එතකොට අපිට මේකෙන් කියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නය තුල ආ කොටසේ පළවෙනි ප්‍රශ්නය තුල ළමයි පස්වෙනි ප්‍රශ්නය කියන්නේ. හරිද? ආ කොටසේ පළවෙනි ප්‍රශ්නය තුල ප්‍රශ්න 3ක් අනිවාර්යෙන් එනවා ලියන ප්‍රශ්න කළමනාකරණය කියන පාඩම තුලින්. මෙතෙක් ඉතිහාසයේ මේ විදිහට ඇවිල්ලා තියෙනවා. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ වාසනාව අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් ළමයි. මොකද හදන කෙනා මේ දවස්වල ස්ට්‍රෙස් එකෙත් දන්නේ නැහැ ඉන්නේ කොරෝනා නිසා නේද? ඒ නිසා වෙනස් වෙන්න පුළුවන් සමහර විට. හැබැයි මේ වෙනකන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි කෙටි ප්‍රශ්න 3ක් වගේ එනවා මේ පාඩමේ. එතකොට මේ පාඩම තුලින් සමස්තය 109ක් විතර පේපර් එකේ කවර් වෙනවා. එතකොට ඔයා පුතේ මේ කළමනාකරණයේ මෙතෙන් ඉඳන් පාඩම් 4ක් කළමනාකරණය, මේ කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් 4 කරගත්තට පස්සේ ඔයාට පා 6 7 කියන ප්‍රශ්න තුන ගැටලුවක් නැතුව ප්‍රශ්න තුනට උත්තර ලියන්න පුළුවන් තත්යකට ඔයා හැදෙනවා. හරිද? ඒ කියන්නේ එතන තව එතකොට ඔයාට මුළු සමස්ත සිලබස් එකෙම පාඩම් කීයද තව පාඩම් කරන්න ඕනේ? පාඩම් 2යි. 2යි කියන්නේ පොඩි පොඩි කැලි වලින් නෙන්නේ. එතකොට පාඩම් 4ක් වගේ පාඩම් කරන්න වෙනවා ඔයාලා. හරිද? එහෙම කියලා හිතන්න එපා. මුළු ඔක්කොම පාඩම් කරගෙන යන්න කෝකටත් මූණ දෙන්න ඕන නිසා ඒ වුණාට කළමනාකරණය කියන එකට වැඩි බරක් දීලා පාඩම් කරන් යන්න. කළමනාකරණය කියන්නේ මම මේක විතරක් නෙමෙයි. කළමනාකරණය කියන සමස්ත පාඩමට වැඩි බරක් දෙන්න ඕනේ. හරිද? එතකොට කළමනාකරණය කියන එක ඇතුළේ තියෙනවා කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය කියන ඔක්කොම ටික. හරිද? එතකොට අපි මුලින් අද පටන් ගන්නේ ව්‍යාපාර කළමනාකරණය කියන එක ගැන. ළමයි ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවද, ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මොකද මම දන්නේ කිසිම දෙයක් මට මම ඔහේ කියාගෙන යනවා ඇහෙනව නේද? මම නිකන් අපරාධනේ නැත්තම් පාඩම කරලා. උසර ඇහෙනවා. හරි හරි. ඇහෙනවා. හරි කළමනාකරණය යන හැඳින්වීම තමයි පළවෙනි එක තියෙන්නේ. අපි මේ නිර්වචන ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා හරිද? ඔයාලා දැන් පොතක් ළඟ තියාගෙන තින්නේ. හෑන්ඩ් අවුට් එක ඔයාලා ගාව තියෙනවද? හෑන්ඩ් අවුට් එක කියන්නේ දැන් ඔයාලා ගාව තියෙනවද මේ ටියුට් එක? මම ඔයාලා ගෲප් එකට දැම්මා. ඔයාලා ඒක ඕපන් කරන් දින්නේ. සමහර ළමයි මොබයිල් ෆෝන් එකෙන් ඇවිල්ලා තියෙන්නේ මොනවාම පොඩ්ඩක් අමාරුයි දෙකක් කරන්න. හැබැයි ඔයාලා මේ ස්ක්‍රීන් එක පේනවනේ. ඒ නිසා කළමනාකරණය කියන නිර්වචනය පොඩ්ඩක් පැත්තකින් තියලා අපි යම් බලන්න මේ කළමනාකරණය කියන වචනය කොහොමද හැදිලා තියෙන්නේ කියන එක බලන්න. එතකොට ළමයි කළමනාකරණය කියන වචනයේදී පළවෙනියෙන් ගන්න පුළුවන් කළමනාකරණය කියන එක. එතකොට කළ කියන්නේ මොකක්ද? කළ කියන්නේ කළ යුතු දේ. හරිද? කළ යුතු දේ මනාව සිදු කිරීම. ඒ කියන්නේ හොඳම විදියට කරන එක. කරණය කියන්නේ ක්‍රියාවලිය. ඒ කියන්නේ කළ යුතු දේ හොඳම විදියට කිරීම තමයි පුතේ අපි කියන්නේ කළමනාකරණය කියලා. එතකොට මේක තමයි සරලම කළමනාකරණය කියන එක නිර්වචනය. හැබැයි මේක ලිව්වා කියලා ඔයාලට ලකුණු හම්බ වෙනවද? ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද මේක ගොඩක් සරල වැඩි. එතකොට අපි ලියන්න ඕනේ සංකීර්ණ නිර්වචනයක්. කළමනාකරණය කියන එක ඇතුලේ මොන වගේද ඒ කියන්නේ සංකල්ප ටික පිටලා තියෙන්නේ කියලා. මෙතන 2022 ළමයිත් ඉන්නව නේද? එයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාලත් අහගෙන ඉන්න. මොකද එයාලටත් වැදගත් වෙනවා මේක මම මුලින්ම කරන නිසා. අනිත් එක තමයි පුතේ අපි ඊට පස්සේ දැන් මේ කළමනාකරණය කියන පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඒ කියන්නේ කළමනාකරණය කියන පාඩම තමයි පුතේ බිත්තරාප්පයක් හදනවා නම් ඔයා හිතන්න දැන් බිත්තරාප්පයක් හරි පැණි ආප්පයක් හරි මොන ආප්පයක් හරි හදන්න ඔයා ආප්පයක් හදන්න දැනගෙන ඉන්නේ. අන්නේ ආප්පේ තමයි මේ කළමනාකරණය පාඩම කියන්නේ. එතකොට ඔයාට කළමනාකරණය නැතුව ව්‍යාපාර කළමනාකරණය කියන පාඩම නැතුව පුතේ ඔයාට කවදාවත් බෑ මෙහෙයුම් කළමනාකරණය. ඔයාට කවදාවත් බෑ තොරතුරු කළමනාකරණය. ඔයාට කවදාවත් බෑ මානව සම්පත් කළමනාකරණය. එහෙනම් අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් තමයි මේ කළමනාකරණය කියන පාඩම. එතකොට මේක අනිවාර්යයි මෙතනින් එහාට යන හැම එකටම මේක වැදගත් වෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. නිදිමතයි වගේ නම් පොඩ්ඩක් මුණ හොද ගන්න. මේ නිදිමත නම් මට පොඩ්ඩක් chat box එකේ දාන්න සර් පොඩ්ඩක් නිදිමතයි වගේ මොකක් හරි විහිළුවක් කරමු කියලා. හොඳේ. හරිද? අපි යනවා ඊට පස්සේ කළමනාකරණය කියන එක ගැන විවිධ කෙනා කරපු නිර්වචනයන්
පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරන්නට. මේවා නම් ඒ තරම් ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. MCQ පේපර් එකේ සමහරක් විට අහන්න ඉඩකඩ තියෙනවා. මේ මෙහෙම කිව්වේ කවුද කියලා. හරිද? අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. මේ කිව්වේ කවුද? මේරි පාකර් කියන එක්කෙනා. එයා කාන්තාවක්. එතකොට එයා දන්නවා දැක්කනේ. අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා කියනවා. එතකොට එයා දන්නවා දැන් නිදාගෙන ඉන්න මනුස්සයාට තට්ටුවක් ඇනලා පොඩ්ඩක් 64 මායම් වලින් චුට්ටක් ගාලා පුතේ කඩේ යවා ගන්න එයා දන්නවා. අන්න දැක්කද? එතන මොකක්ද තියෙන්නේ? වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා. එතකොට කාන්තාව හොඳට දන්නවා කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. හරිද? ඔයාලට නිර්වචන තේරුණා නේද? මේවා ඒ කියන්නේ සරල දේවල් පුතේ මේවා ලොකුවට හිතන්න යන්න එපා. Tamante එදිනෙදා ජීවිතයේදී භාවිතා වන දේවල් තමයි මේ හැම මේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩම ඇතුළේ තියෙන්නේ Tamante එදිනෙදා ජීවිතයේදී භාවිතා වන දේවල්. ඊට පස්සේ අපි එනවා ජේමිස් ඒ.එෆ්. ස්ටෝනර් කියපු නිර්වචනයකට. ඒ නිර්වචනය තමයි සංවිධානයක පරමාර්ථ බුදුන් පමුණුවා ගැනීම සඳහා භෞතික මූල්‍ය මානව හා තොරතුරු සම්පත් සැලසුම්කරණයේ සංවිධානකරණයේ මෙහිවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය. අන්නේ නිර්වචන සමග දුරට අපිට උත්තරයක් ඉදිරියට ලියන්න පුළුවන්. මොකද මේ වගේ නිර්වචනයක් තමයි අපි මේ උඩ මෙතන ලියන්න හදන්නේ අද. හොඳේ. අපි මේ නිර්වචන ලියන්න කලින් මේ එක එක්කෙනා කියපු නිර්වචන මුලින්ම බලමු. එතකොට තව රොබර්ට් ක්‍රිටිනන් කියන එක්කෙනා කියලා තියෙනවා වෙනස් වෙමින් පවත්නා පරිසරය තුල සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව යොදා ගැනීමෙන් ආයතනයේ පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්යයන් කරවා ගැනීමේ අන් අය සමග කාර්ය කිරීමේ කළමනාකරණය නෙවෙයි. ඒ කියන්නේ අන් අය ලවා වැඩ කරවා ගැනීම සහ අන් අයත් එක්ක වැඩ කරවා ගැනීම කියන එක තමයි මේ කළමනාකරණය කියන එක කියලා එයා කියලා. එතකොට මේ ඔක්කොම කියපුවා එකතු කරලා අපි හදා ගන්න ඕනේ කළමනාකරණය කියන එකට නිර්වචනයක් පුතේ. එතකොට දැන් අපි හදාගමු නිර්වචනයක්. ඔයාලට ලියන්න පොතක් පෑනක් ළඟ තියෙනවද? ඔව් සර්. ඔව් හරි. දැන් කොල්ල විතරයි උත්තර දෙන්නේ. අනිත් අයට බැයිද කට හොල්ලන්න? මං කියලා දෙන විදිය තේරෙනවද? කියන්නේ ඉතින් මට පොඩ්ඩ ෆීඩ්බැක් එකක් ඕනේ ඔයාලගේ. ෆීඩ්බැක් එකක් නැතුව වැඩ කරන්න බෑ. කට්ටිය ලීව් වෙනවා මයික් ඔන් කරලා කියන්නේ කිව්වම. ළමයි chat box එකට හරි දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙනවද නැද්ද කියලා හරි. දැන් ලියා ගන්න පුළුවන්ද නිර්වචනය කිව්වම? අපිට තේරුණා සර්. අපි ලෑස්ති වෙලා ඉන්නේ. අපි කළමනාකරණය කියන එක හැදින්වෙන නිර්වචන ලියා ගමු. මේක තමයි වැදගත් වෙන නිර්වචනය. ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ලියා ගන්න පුළුවන් හිමින් සැරේ කියනනම් ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා. එතකොට ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයක් සතු සම්පත් කාර්යක්ෂමතාවකින් යුතුව සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණයයි කියලා තියෙනවා. හරිද? කියනවා ස්පීඩ් වැඩි. හරි. ලියා ගන්න බැරුණාද? ගතික ව්‍යාපාර පරිසරය තුල හරි ලියා ගන්න ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමතාවකින් යුතුව සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා කළමනාකරණයයි කියලා. හරිද? ලියාගත්තද? ලියාගත්තද? කොහොම උත්තර දෙන්න ලියාගත්තද නැද්ද?
හරි. එතකොට ඕක දැම්ම පොඩ්ඩක් පාඩම් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඕක චුට්ටක් ඔයාලට බැරෑරුම් වැඩි. පාඩම ඇතුළට යද්දී ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ මොනවද, මේ තියෙන්නේ සංවිධානයේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහි මහා පාලනය කියන්නේ මොකද්ද? ඒ දේවල් හැම දෙයක්ම ඇතුළට යනකොට ඔයාලට තේරෙනවා. හරිද? රෂානි ඔයාලට ලියා ගන්න බැරුණාද? හරි ලියා ගත්තා. හරි. ඊළඟට අපි එනවා පුතේ මේ MCQ තියෙනවා. ඒවා අපි පස්සට කරමු. ඒ කියන්නේ මම ඔයාලට MCQ වලට වෙනම දවසක් දාලා ඔයාලට කරලා දෙන්නම් MCQ ටික. ඊළඟට අපි යමු චුට්ටක් ඉන්න. හරි. ඊළඟට අපි යන්නේ කර්මනාකරණය කියන මේ නිර්වචනයක් අපි හදුවනේ දැන්. ගතික ව්‍යාපාර තුළ සංවිධානයකට ප්‍රකාශිත ඉලක්ක අරමුණු හා පරමාර්ථ. එහෙම අපි හදාගත්ත නිර්වචනය. දැන් මේ නිර්වචනය ඇතුලේ තියෙන සංකල්ප මොනවද කියලා තමයි මේ අපි හඳුනගන්නේ. එතකොට පළවෙනි එක පුතේ ගතික ව්‍යාපාර පරිසරය තුල කියන. හරිද? දැන් මේ හිස් තැන් වලට එන්න ඕනේ ඒවා. ඒ ටික ලියා ගන්න පුළුවන් නේද? පුළුවන්ද? දරුවෝ කතා කරන්නකෝ. පුළුවන් සර්. එතකොට ලියා ගන්න එන නිර්වචනය ඇතුළේ තියෙනවා ගතික ව්‍යාපාර පරිසරය කියන එක. ඊළඟට තියෙනවා ගතික මම නිර්වචනයෙන්ම කියන්නම්කෝ ගතික ව්‍යාපාර පරිසරය තුළ ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානය. එතකොට දෙවෙනි එක වෙන්නේ සංවිධානය පුතේ. ඊට පස්සේ තුන්වෙනියට එනවා අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ කියන එක. එතකොට අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ කියන එක තමයි මේක ඇතුළේ තියෙන තුන්වෙනි සංකල්පය. ඊට පස්සේ සම්පත් තමයි අපි භාවිතා කරන්නේ. ඊළඟ සංකල්පය තමයි සම්පත්. ව්‍යාපාර සම්පත් කියන. අන්න අපි මේක කරද්දී සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාව කියන දෙකම කරනවා. එතකොට 5 වෙන්නේ සඵලදායකත්වය, 6 වෙන්නේ කාර්යක්ෂමතාව කියන එක. හරිද? මෙන්න මෙතනට එන්නේ කාර්යක්ෂමතාව කියන එක 6. ඊට පස්සේ 7ට මොකක්ද? ඵලදායකත්වය. මේක නිර්වචනය තුල නැහැ. ඵලදායකත්වය කියන නිර්වචනය තුල නැහැ. හැබැයි කල්පනා කරන නිර්වචනයක් තුල අන්තර්ගතයි කියලා තමයි අපි මේකේ සඳහන් කරන්නේ. මම ඔයාලට ඒකේ හේතුව පස්සේ කියලා දෙන්නම්. ඊට පස්සේ එනවා අන්තිමට එනවා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයීම හා පාලනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට මෙතන අන්තිම එක තමයි ක්‍රියාවලිය කියන්නේ. එතකොට එක එන්නේ පුතේ ගතික ව්‍යාපාර පරිසරය, දෙක එන්නේ ආයතනයේ හෝ සංවිධානයේ කිව්වා. මම කිව්වාලාට සංවිධානයේ විතරයි, සංවිධානයේ කියලා විතරයි ලියා ගන්න. ඊළඟට අරමුණු හා පරමාර්ථ. 4 වෙනි එක එනවා ව්‍යාපාර සම්පත්. 5 වෙනි එක එනවා සඵලදායකත්වය, 6 වෙනි එක එනවා කාර්යක්ෂමතාවය කියන එක, 7 වෙනි එක එනවා ඵලදායකත්වය, අන්තිම එක එනවා ක්‍රියාවලිය කියන එක. එතකොට අපි මුලින්ම යනවා ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න. හරිද? එතකොට පුතේ දැන් ඔයාලා දන්නවා හැමදාම මේ ව්‍යාපාර පරිසරය වෙනස් වෙනවා. ව්‍යාපාර පරිසරය විතරක් නෙමෙයි මේ භෞතික පරිසරය හැමදාම වෙනස් වෙනවා. එතකොට අද ඉන්න මිනිස්සයා නෙමෙයි හෙට ඉන්නේ. දැන් ඔයා හිතන්න දැන් ඔයා අද පාර පයින්නවා ගිහිල්ලා ටවුන් එකේ කහිරකට මෙහෙන් අද පාර පයින්. අද වාහන එතනින් එන්නේ නැහැ. හැබැයි ඔයා හෙටත් ගිහිල්ලා එතනින් පාර පයින්නවා. එතනින්ම පාර පයින්. ඔයා බලන්නේ නැතුව එතනින්ම පාර පයින්නවා. ඔයා හිතනවා වෙනස් වෙලා නැහැ පරිසරය. හැබැයි එහෙම පාර පයින් පුළුවන් ද ඔයාට? එහෙම පාර පයින් බෑ පුතේ. ඒ කියන්නේ මේ පරිසරය හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. පරිසරය හැමතිස්සෙම වෙනස් වෙනවා. හරිද? එතකොට ඒක තමයි ගතික ව්‍යාපාර පරිසරය කියලා. ඒ කියන්නේ මම ඔයාලට උදාහරණයක් කිව්වේ ව්‍යාපාර පරිසරය නෙමෙයි වෙනස් වෙන්නේ. පරිසරය වෙනස් වෙනවා කියන එක තමයි මම ඔයාලට උදාහරණයක් කිව්වේ. එතකොට ඔයාලා හිතා ගන්න ඕනේ ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා. එතකොට විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වීමෙන් පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය ගතික ව්‍යාපාර පරිසරය කියලා අපි හඳුන්වනවා. හරිද? විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය ව්‍යාපාර පරිසරය කියලා අපි හඳුන්වනවා. එතකොට පුතේ මෙතනදී විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් පවතින. එතකොට මෙතන පරිසරයන් කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයත් වෙනස් වෙන්න පුළුවන් පුතේ, බාහිර පරිසරයත් වෙනස් වෙන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය කියන්නේ පුතේ ව්‍යාපාරයක් ඇතුලේ තියෙන පරිසරය. එතකොට බාහිර පරිසරය කියන්නේ පුතේ ව්‍යාපාරයෙන් එළියේ තියෙන පරිසරය. එතකොට
ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. එතකොට ගෝලීයකරණය ඉහළ යන්න පුළුවන්. එතකොට උත්තමනය අවදමනය ඇති වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් පුතේ බාහිර පරිසරය ඇතුළේ තියෙන වෙනස්කම්. අභ්‍යන්තර පරිසරය ඇතුළේ තියෙන වෙනස්කම් පුතේ කළමනාකරු අලුත් වෙන්න පුළුවන්, අයිතිකරු අලුත් වෙන්න පුළුවන්, කොටස් හිමිය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් තමයි අභ්‍යන්තර පරිසරය ඇතුළේ සිදුවෙන්න පුළුවන් වෙනස්කම්. ඊට පස්සේ අපි එනවා පුතේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියන එකට. හරිද? ඔයාලා අරක නෝට් ඩවුන් කරගත්තා නේද? ඔව් සර්. දැනට ගැටලුවක් නැහැනේ. මම කියලා දෙන විදිහේ ස්පීඩ් වැඩිද? ස්පීඩ් වැඩිද? නැත්තම් ස්ලෝ වැඩිද? චුට්ටක් කියන්න බලන්න. හා ඔයාලා දැන් මේ කියන්නේ හිතන්න විභාග ලියන්න ඉන්න ළමයි නිසා මේ ගානින් කියලා දෙන්න. හරිද? එතකොට මොකද මේවා දැනගෙන ඉන්න බෑ. තරමක් දුරට ඔයගොල්ලෝ දන්නවනේ. හරි. ඔක්කොම අපි අර මිගාර කියලා ළමෙක් හිටියා නේද? පන්ති ගියේ නැහැ කියලා කිව්වා නේද කලින්? ඉන්නවද? ඉන්නවා සර්. දැන් ඔයාලට පුතේ මේවා තේරෙනවද? මේ කියලා දෙන්නේ. ඔව් අවුලක් නැහැ දැන් ටික තේරෙනවා. හරි. එතකොට ඊළඟට අපි ආවේ ආයතනය සංවිධානය කියන. සංවිධානයට කියන්නේ පුතේ ඉංග්‍රීසියෙන් ඕගනයිසේෂන්. එතකොට අපි ආවේ දැන් ඕගනයිසේෂන් කියන්නේ මොකක්ද කියලා බලන්න. යම් පරමාර්ථයක් මම ඔයාලට ඒකේ නිර්වචනය කියන්නම්. ඒක ලියා ගන්න මෙන්න මෙතන ලියා ගන්න. සංවිධානය කියන තැන යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කිහිපයක් ඉටු කර ගැනීම සඳහා එක්ක වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවක් සංවිධානයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කිහිපයක් ඉටු කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයන්ගේ එකතුව සංවිධානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට පුතේ යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා දැන් ඔයාලා හිතන්න ගමේ තියෙන මරණාධාර සමිතිය ගන්නකො. දැන් එයාලගේ එක පරමාර්ථයක් වෙන්න පුළුවන්. මැරිච්ච මිනිස්සෙට පෙට්ටියක් අරන් දෙන්න වෙන්න පුළුවන්. හැබැයි පුතේ සමහර ලාවට එයාලට තියෙන්න පුළුවන් පරමාර්ථ ගොඩක්. මිනිස්සුන්ට ණය දෙනවා, එතකොට මැරිච්ච මිනිස්සුන්ට පෙට්ටියක් අරන් දෙනවා, තව එතකොට මලගෙදරට ටෙන්ට් ටික ඒ ටික දෙනවා. අන්න ඒ වගේ එයාට තියෙන්න පුළුවන් පුතේ පරමාර්ථ ගොඩක්. එතකොට ඒක තමයි කියන්නේ යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කිහිපයක් ඉටු කර ගැනීම සඳහා. හරිද? එක්ව වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවකට අපි කියන සංවිධානයක් කියලා. එතකොට පුද්ගලයෝ නැතුව තනියෙන් සංවිධානයක් පිටවන්න පුළුවන්ද? බෑ. කට්ටියක් ඉන්න ඕනේ. ඒ වගේම එයාලට පරමාර්ථ තියෙන්නත් ඕනේ සංවිධානයක් පිටවන්න. එතකොට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පුතේ මෙතන තියෙනවා පාසල සමාගම සමිතිය. කළමනාකරණයේ කේන්ද්‍රීය ස්ථානය වන්නේ සංවිධානයයි. සෑම සංවිධානයකම පොදු වූ මූලිකාංග පරමාර්ථ සහිත වීමයි. එතකොට හැම ව්‍යාපාරයකම හැම සංවිධානයකම අනිවාර්යෙන් පරමාර්ථ කියන එක තියෙනවා. එතකොට අපි ඊළඟට එනවා සංවිධානයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ. එතකොට මම ඔයාලට දැන් මේ නිර්වචනය ඇතුළේම කිව්වා. සංවිධානයක් තුල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකක්ද? මෙතනට එන උත්තරේ කවුරු හරි කියන්න. දන්නවද? පරමාර්ථ තියෙන්න. හරිද? පරමාර්ථයක් නැත්නම් ඒක සංවිධානයක් වෙනවද? නෑ. ඊළඟට සංවිධානයක් ඔව් අන්න හරි. පුද්ගලයන් සිටීම වෙන්න ඕනේ. එතකොට දෙක ලියා ගන්න පුද්ගලයන් සිටීම කියලා. ඊට පස්සේ තුන එනවා මෙයාලට තියෙන්න ඕනේ සංවිධාන විවෘතයක්. සංවිධාන විවෘතයක් නැත්නම් සංවිධානයක් වෙන්නේ නැහැ. එතකොට පුතේ පරමාර්ථයක් තියෙන්න ඕනේ, පුද්ගලයන් සිටින්න ඕනේ. එතකොට සංවිධාන විවෘතයක් තියෙන්න ඕනේ. අන්නේ දේවල් ඔක්කොම තියෙනවා නම් මෙන්න මේක සංවිධානයක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. හරිනේ? හරි. දැන් ඔයාලා ඒක ලියාගත්තා නේද? ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? ළමයි ලිව්වෙනවා මේ නිදිමත හැදිලා නිද යනවත් දන්න. ඊළඟට අපි එනවා පරමාර්ථ හා අරමුණු කියන එකට. goals and objective. goals and objective කියන පුතේ හරි වැදගත් කොටසක්. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් පරමාර්ථ සහ අරමුණු තියාගන්න. ඔයාලා කියන බලන්න අරමුණක් කියන්නේ කොච්චර කාලයකට තියාගන්න දෙයක්ද? පරමාර්ථයක් කියන්නේ කොච්චර කාලයකට තියාගන්න දෙයක්ද? අරමුණක් කියලා කියන්නේ කෙටි කාලයක් තුල සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන දෙයක්. ඒ කියන්නේ පරමාර්ථයක් ළඟා කරගන්න උදව් වෙන දේ තමයි පුතේ අරමුණ කියලා කියන්නේ. දැන් ඔයාලා හිතන්න
ඔයාලා දැන් A level ලියලා කැම්පස් යන්න පරමාර්ථයක් තියෙනවා. මම හොඳට A level A3ක් අරගෙන ජපුරට යනවා. ඔන්න ඕක තමයි වාගේ පරමාර්ථය. හරිද? ඔයා එතකොට අරමුණු විදියට දවසට ටයිම් ටේබල් එකක් හදලා ඔයා හිතන් ඉන්නවා. මම වාර විභාගෙට මෙච්චර ලකුණු ගන්නවා. එතකොට ඔයාගේ අරමුණක්. ඒ කියන්නේ එකෙන් එක අරමුණු සාක්ෂාත් කරගෙන ගිහිල්ලා ඔයා ඔයාගේ පරමාර්ථය සාක්ෂාත් කරගන්න තැනට වෙනකන් එනවා. එතකොට පුතේ පරමාර්ථ අරමුණු අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අරමුණු ඉටු වෙනවා නම් එතන පරමාර්ථ ටික ඔටෝම ඉටු වෙනවා. හරිද? ඊළඟට අපි පරමාර්ථ කියන එකට අපි නිර්වචනයක් ලියාගමුකෝ. හරිද? ලියා ගන්න පුළුවන් නේද? ආයතනයක් දිගු කාලයක් තුල ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ ලෙස හැඳින්වෙන්නේ. ඒ කියන්නේ ආයතනයක් දිගු කාලයක් තුල ළඟා කර ගැනීමට අපේක්ෂිත වන පරමාර්ථ වලට තමයි පුතේ අපි ආයතනයක් දිගු කාලයක් තුල ළඟා කර ගැනීමට අපේක්ෂිත වන දේවල් වලට තමයි අපි පරමාර්ථ කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපි එනවා අරමුණු පැත්තට. අරමුණක් කියලා කියන්නේ පුළුල්ලු ආයතනික පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල මගින් ඔයාලට ඒ නිර්වචනේ පොඩ්ඩක් බැරෑරුම් වැඩි කොට එන මොහොත නිර්වචනයක් ගන්න. හරි. එතකොට මම කිව්වා හරි පරමාර්ථයක් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. එතකොට ආයතනයක් දිගු කාලයකදී ළඟා කර ගැනීමට අපේක්ෂිත වෙන ප්‍රතිඵලය තමයි පරමාර්ථයක් කියලා කියන්නේ. එතකොට අරමුණක් කියලා කියන්නේ පුතේ එම පරමාර්ථ වලට අදාළ ප්‍රතිඵල නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ නම් ඒවා අරමුණු ලෙස හැඳින්වෙනවා. එනම් අරමුණු කෙටි කාලීන වේ. එතකොට ලියා ගන්න එම පරමාර්ථ වලට අදාළ ප්‍රතිඵල නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ නම් ඒවා අරමුණු ලෙස හැඳින්වේ. එනම් අරමුණු කෙටි කාලීන වේ. හරිද? ඒක ලියාගත්තද? මම කියනවා ස්පීඩ් වැඩිද ඒ කියන්නේ නිර්වචන කියනවා. පොඩ්ඩක් මේ chat box එකට දාන්නකෝ. ඔව් සර් පොඩ්ඩක් කියන්න ඔය. එම පරමාර්ථ වලට අදාළ ප්‍රතිඵල නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ නම් ඒවා අරමුණු ලෙස හැඳින්වේ. එනම් අරමුණු කෙටි කාලීන වේ. හරි නේද? හරිද? උත්තර දෙන්න ඉස්සරහට යන්න. හරි. හරි. ඊළඟට අපි දැන් මේකෙන් කීයක් කතා කරාද? අපි ගතික ව්‍යාපාර පරිසරය කියන එක ගැන කතා කරා. සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට පරමාර්ථ අරමුණු ගැන කතා කරා. ඊළඟට අපි එනවා ව්‍යාපාර සම්පත් කියන එක. එතකොට පුතේ ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ මොනවද? ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුම් ලෙස භාවිතා කරන ලබන සියලු දේ ව්‍යාපාර සම්පත් ලෙස හැඳින්වෙනවා. එතකොට ව්‍යාපාරයක් කරගෙන යන්න, නිෂ්පාදන කටයුත්තක් කරගෙන යන්න ඒක අපි යෙදවුමක් ලෙස භාවිතා කරනවා නම් ඒකට අපි කියනවා ව්‍යාපාරයක සම්පත් කියලා. ව්‍යාපාර සම්පත් කියලා. එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා නිෂ්පාදන සාධක වේ. මෙම සම්පත් විවිධ ආකාරයෙන් වර්ග කළ හැකිය. එතකොට පුතේ මොනවද ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ? ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ පුතේ යම් නිෂ්පාදන කටයුත්තක් සිදු කිරීම සඳහා අපි අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්න දේවල්. ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්න දේවල් වලට අපි කියනවා ව්‍යාපාර සම්පත් කියලා. හරිද? ඒක වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ක්‍රම තුනේ යටතේ. එතකොට මේක 7MS කියන ක්‍රමයේ යටතේ මානව සම්පත,
මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, තාක්ෂණය, වෙළඳපොළ, කාලය, සංකල්ප ගනුදෙනු කරු. එතකොට මෙහෙම මතක තියාගන්න ඕලා. man, money, material, machines, method, market, minutes කියන්නේ time වලට, concept, customer. එතකොට එහෙම තමයි වර්ගීකරණය කරන්නේ 7ms ක්‍රමයට. දැන් ඔයාලගෙන් කිටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඇහුවොත් ව්‍යාපාර සම්පත් 7ms ක්‍රමයට වර්ග කරන්න කියලා ඔයාලා මේක ලියන්න ඕනේ. හරිද? ඊළඟට අපිට පුළුවන් පුතේ මෙන්න මේ දෙවෙනි ක්‍රමයට වර්ග කරන්න. දෙවෙනි ක්‍රමයට තමයි සාමාන්‍යයෙන් කළමනාකරණය තුල සම්පත් වර්ග කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට පළවෙනි එක තමයි මානව සම්පත, දෙවෙනි එක තමයි භෞතික සම්පත, තුන්වෙනි එක තමයි මූල්‍ය සම්පත, හතරවෙනි එක තමයි තොරතුරු සම්පත, පස්වෙනි එක තමයි කාලය. එතකොට human resource, physical resource, financial resource, information resource, time resource. ඔයාලා මේ ඉංග්‍රීසි වචන අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඒව මතක තියාගන්නවා කියන්නේ ඔයාලට ලොකු දෙයක් ලැබෙනවා ඒ ඉස්සරහට. හරිද? හැමතිස්සෙම සිංහල විතරක් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද සිංහල කියන්නේ අපේ මව් භාෂාව වුණාට පුතේ සිංහල කියන එක ඉස්සරහට යනකොට නැති වෙනවා. නැති වෙනවා කියන්නේ විශ්වවිද්‍යාලයක් ගියාන් පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් තමයි ඉස්සරහට ගේම් ගහගෙන යන්න ඕනේ. එතකොට සිංහල කියන එක ඒ කියන්නේ ඉබේම අපි කොහොමද සිංහල පුළුවන් කට්ටියනේ. සිංහල කියන එක ඒ කියන්නේ ඉබේම අඩු වෙනවා තමන්ගේ භාවිතය. ඉස්සරහට යන්න යන ඉංග්‍රීසි තමයි භාවිතා කරන්න වෙන්නේ. එතකොට අපි තුන්වෙනි විදියට වර්ගීකරණය කරද්දී භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය කියලා වර්ග කරන්න පුළුවන්. මේවා නම් ඒ තරම් ලොකු වැදගත්කමක් වෙන දේවල් නෙමෙයි. මේවා සාමාන්‍යයෙන් ඔයාලට හිතලා ලියන්න පුළුවන් දේවල්. මේවා එච්චර ලොකුවට හිතන්න යන්න එපා. මොකද මේවා එච්චර ලොකුවට වැදගත්කමක් නැහැ. හරිද? ඒ ටික කියලා දීපු විදිය තේරුණාද? ඒ ටික කියන්නේ මුලින් නම් ඔක්කොම ටික එතන ඉඳගම ප්‍රශ්නයක් නැද්ද? වතුර පොඩ්ඩක් නෑ බොන්න. සර් අවුලක් හරි. මේ ඔයාලට නිදිමතයිද මේ වෙලාවේ දැන්? දැන් කීයද වෙලාවද? 12:30 එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. කොල්ල දෙන්නේ ගෙදර කටහඬ අහන්න තියෙනෙත් වැඩකුත් නැහැ මේ. කෙල්ලෝ එක්කෙනෙක් කතා කරන්නෙත් නැහැ. chat box එකට දාලා දෙන්න. අපි එතකොට මේ ටික කතා කරා මෙතන වෙනකන් ඔයාලට මේ MCQ ඔක්කොම මම එක දවසක ඒ කියන්නේ MCQ පාඩමට අදාළ MCQ ටික මම පොතක් හදලා දෙන්නම් ඔයාලට PDF එකක් විදියට. ඒක අපි සාකච්ඡා කරමු ඉස්සරහට. දැන් මේ ඔයාලගේ මම දැක්ක මේ අර මේ එකේ දාලා දෙන මොකද්ද කොළඹ ටීම්ස් එකේ මේ ඔයාලගේ එක්සෑම් වලට ඩේට් දීලා කියලා නේ. කවුරු දැක්කද ඒක? නොවැම්බර් මාසේ. දැක්කද කවුරු හරි? උතේ නොවැම්බර් මාසේ ඔන්න මේ එක්සෑම් තියෙනවා කියලා මේ දින දීලා තිබුණා. නොවැම්බර් මාසේ එක්සෑම් තියෙනවා කියලා දින දීලා දුන්නා. හැබැයි ඒක වෙන්න විදියක් නැහැ කීරවත්. මොකද නොවැම්බර් මාසේ එක්සෑම් තියන්න විදියක් නැහැ. මේ තව එක්කෙනෙක් ගෲප් එකට ඇවිල්ලා තියෙනවා. එයාට ලින්ක් එක දාන්න බලන්න මේ මොකද පන්තිරේ ඉඳන් නැහැ නේද? අපි පටන් ගමු ඊළඟ කොටස. හරිද? දැන් අපි යන්නේ ඉතා වැදගත් කොටසක. එතකොට මෙතන තමයි සඵලදායකත්වය හා කාර්යක්ෂමතාව කියන දෙකේ නිර්වචන දෙක තියෙන්නේ. මේක හරිම වැදගත්. හරිද? සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය කියන එක මේ කළමනාකරණ පාඩමේදී ඉතාමත් වැදගත් කොටස් දෙකක්. එතකොට දැන් හිතන්න ඔයා නීති විරෝධී මත්පැන් පෙන්න කෙනෙක්. ඒ කියන්නේ කසිප්පු කරන කෙනෙක් කියලා හිතන්න. හරිද? ඔයා පුතේ ඒක කරද්දී අඩු පිරිවැයකින් ඔයා සුපිරි නිමවමක් ලබා ගන්නවා. ඒ කියන්නේ තියෙන දහචරා ඔක්කොම ටික දාලා හොඳට බඩුලි පෙරා ගන්න. හරිද? එතකොට ඔයා කාර්යක්ෂමයි. හරිද? ඔයා කරලා තියෙන්නේ අඩු පිරිවැයකින් වැඩි නිමවමක් ලබා ගන්න. හැබැයි ඔයා පුතේ සඵලදායී නෑ. ඔයා කරලා තියෙන්නේ වැරදි දෙයක්. හරිද? අන්න එහෙම තමයි ඔයා මේ සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා ඒ තරම් ලොකු දේවල් නෙමෙයි මේ ඒව තේරුම් ගන්න මේ උදාහරණ වලින්ම තේරුම් ගන්න පුරුදු වෙන්න. එතකොට කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය කියලා කියන්නේ පුතේ අපේක්ෂිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ගැනීමේදී දෙන ලද සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමක් ලබා ගැනීමේ කාර්යක්ෂමතාව ලෙස ඇඳින්නේ. එතකොට මම කියවනේ
කසිප්පු ටික පෙරන්න වා උපරිම අඩුවෙන් වේදම් කරලා උපරිම නිමුමක් ලබා ගන්නවා. එතකොට පට්ට කාර්යක්ෂම. හරිද? හැබැයි ඒවා සඵලදායී නෑ. සඵලදායී කියන්නේ මොකද? ආයතනයක් විසින් කෙතෙක් දුරට අපේක්ෂිත ප්‍රමාණය නිවැරදිව ළඟා කරගන්නේ කියන ඵලදායකත්වය ලෙස හැඳින්වෙනවා. මේ නම් නිවැරදි දේ තේරීමයි. එතකොට ඒක නිවැරදි දෙයක්ද? නීතියෙන් දැනට විරෝධී දෙයක්, නීති විරෝධී දෙයක්. එතකොට ඒක නිවැරදි දෙයක් නෙමෙයි. එතකොට ඒ දේ වැරදි දෙයක්. එතකොට ඔයා සඵලදායී නෑ. එතකොට ඔයා කළමනාකරණය කරලාද? උත්තරයක් දෙනවා කළමනාකරණය. එතකොට ඒ කසිප්පු කරගෙන කළමනාකරුවෙද්ද එතකොට? ඈ නෑ. සරා කළමනාකරුවෙද්ද? නෑනේ. හරි. එතකොට ඔයාලා දන්නවා පීටර් ඩකර් කියන එක්කෙනා. පීටර් ඩකර් කියන එක්කෙනා නිර්වචන දෙකක් දීලා තියෙනවා කළමනාකරණයට කාර්යක්ෂමතාවයට හා සම්ප්‍රදායකත්වයේ කියන දෙකට. එයා කියලා තියෙනවා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කල යුතු දේ නිවැරදිව කිරීමයි කියලා. එතකොට අපි කිව්වා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ පුතේ අඩු පිරිවැයකින් වැඩි නිමුමක් ලබා ගැනීම. එතකොට පීටර් ඩකර් කියලා දෙන්නේ මොකද්ද? කල යුතු දේ නිවැරදිව කිරීම. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ දෙක අතර වෙනසක් තියෙනව නේද? කල යුතු දේ නිවැරදිව කිරීම සහ අඩු පිරිවැයකින් වැඩි නිමුමක් ලබා ගන්න. ඉතින් පුතේ කල යුතු දේ නිවැරදිව කිරීම නිසා නේද අඩු පිරිවැයකින් වැඩි නිමුමක් ලබා ගන්න. එතකොට කරන්න ඕන දේ නිවැරදිව කළා. එතකොට ඔයාලට පුළුවන් වැඩි නිමුමක් ලබා ගන්න. අන්න ඒක තමයි පීටර් ඩකර් කියලා තියෙන්නේ. මෙන්න මෙතනට ලියා ගන්න පීටර් ඩකර් කියප එකට මෙතනට කල යුතු දේ නිවැරදිව කිරීම. ඊළඟට සඵලදායකත්වය කියන එක. මේවා අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් දේවල්. ගොඩක් අවුරුදු වල ආවා. පීටර් ඩ්‍රකර් කියපු විදිහට අපිට පුළුවන් කියන්න සඵලදායකත්වය කියලා කියන්නේ නිවැරදි දේ කිරීමයි කියලා. එතකොට ගොඩාක් ළමයි මේක පටල ගන්න දෙයක් තමයි සමහරලාවට කාර්යක්ෂමතාවය ඇහුවම ලියනවා නිවැරදි දේ කිරීම. සඵලදායකත්වය මොකක්ද ඇහුවම ලියනවා කළ යුතු දේ නිවැරදිව කිරීම. එතකොට පැටලිලානේ. හරිද? මේක පටල ගන්න එපා. කාර්යක්ෂමතාවය කියන්නේ ඔයා හැමතිස්සෙම හිතන්නකෝ අඩු යෙදවමකින් වැඩි නිමුමක් ලබා ගැනීම කියලා. එතකොට ඔයාලට තේරෙනවා කළ යුතු දේ නිවැරදිව කිරීම තමයි මේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. එතකොට මේක තේරෙනවා. දැන් මම අර කියපු උදාහරණය මතක තියාගත්තම ඔයගලන්ට ඒක තේරෙනවනේ හොඳට. මොකක්ද සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය කියන්නේ කියලා. එතකොට ඊට පස්සේ අපි එනවා සඵලදායකත්වය හා කාර්යක්ෂමතාව අතර ඇති සම්බන්ධතාවය ලියන්න. හරිද? මේකෙදි පුතේ අපි ලියන්න ඕනේ ව්‍යාපාරයේ විසින් අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර ඔයාලා ලියන්න එපා දැන්ම මම කියනකන් ඉන්න. ව්‍යාපාරයේ විසින් අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමුමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවය නම් වේ. ආයතනයේ යෙදවුම් පහළ ගොස් නිමුම වැඩි වේ. එතකොට ඔයා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරලා උපරිම නිමුමක් ලබා ගන්නවා නම් අන්න එතන කාර්යක්ෂමතාවයි. ආයතනයේ යෙදවුම් පහළ ගොස් ඒ කියන්නේ පිරිවැය අඩු වෙලා ලැබෙන අවුට්පුට් එක වැඩි වෙනවා නම් අන්න එතන කාර්යක්ෂමතාවය කියන දේ තියෙනවා. එතකොට ඊළඟට එනවා ඵලදායීතාව. මේ සම්බන්ධතාවය ලියන්නේ අපි ඵලදායීතාවයේ මගින් පෙන්눔 කරන්නේ ව්‍යාපාර ආයතනයේ යෙදවුම් හා නිමුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධයයි. එතකොට ඵලදායීතාවය කියලා කියන එකෙන් කියන්නේ පුතේ යෙදවුම හා නිමුම් අතර. එතකොට ඔයාලා පටල ගන්න එපා සඵලදායකත්වය කියන එක යටින් තියෙනවා. මේ මම ඵලදායීතාවය කියන එක ගැන දැන් කියන්නේ. හරිද? මම ඒකයි ඔයාලට ලියන්න එපා කියලා කිව්වේ. ඵලදායීතාවය කියලා කියන්නේ පුතේ මේ ව්‍යාපාර ආයතනයේ යෙදවුම් හා නිමුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවය. හරිද? හැබැයි සඵලදායකත්වය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයක් කෙතෙක් දුරට තම අවශ්‍යතා ඉටු කරගන්නේද යන්න සඵලදායකත්වයෙන් අදහස් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් කෙතෙක් දුරට Tamanගේ තියෙන අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්නේද කියන එක තමයි අපිට මේ සඵලදායකත්වයෙන් තේරෙන්නේ. හරිද? ඊට පස්සේ අපි එනවා පොඩ්ඩක් ඉන්න මම ඔයාලට මෙතනට ලියන්න නිර්වචනය කියන්නම්. හරිද? ඔයාලා මෙතනට ලියා ගන්න. හරිද? ලියා ගන්න පුළුවන් නේද?
කාර්යක්ෂමතාවයේ යනු අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීමයි. සඵලදායීත්වයේ යනු ව්‍යාපාර ආයතනය කෙදෙක් දුරට තම අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්නේද යන්න සඵලදායකත්වයෙන් අදහස් වේ. එතකොට මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධය තමයි පුතේ මේ දෙක අතර සම්බන්ධයෙන් මේගොල්ලෝ අහලා තින්නේ. ඔයාලා ලියන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් ආවොත් කාර්යක්ෂමතාවයක් වුණා කියලා අනිවාර්යෙන් එතන සඵලදායකත්වයක් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. සඵලදායකත්වයක් වුණා කියලා අනිවාර්යෙන් එතන කාර්යක්ෂමතාවයක් කියලා එකක් වෙන්න ඕන එකක් නැහැ. දැන් මෙන්න මේ රූප සටහනෙන් තමයි ඔක පැහැදිලි කරන්නේ. හරිද? දැන් බලන්න. දැන් මෙන්න මෙතන ඔයාලා හිතන්න කරන්නේ කෙසේද? කලේ කුමක්ද? අන්න. දැන් ඔයාලා මෙතනට ගන්නකො අර මම කියපු උදාහරණයක් අසිප්පු කරන කෙනා. හරිද? කලේ කුමක්ද කියන එකේ යා ඉන්නේ වැරදි තැන. හැබැයි කරන්නේ කෙසේද කියන තැන එයා ඉන්නේ නිවැරදි තැන. එතකොට එයා මෙන්න මෙතන කියන්නේ කාර්යක්ෂමතාව කියන එක. හරිද? හරි. ආයෙත් කියන්න කියලා දෙන්නේ කොයි එකද පුතේ? මේ මෙතන උඩ ටිකද? මයික් ඔන් කරලා කියන්නකෝ. ඔව් සර් කියලා. හරි. මෙතන පුතේ මම ආයි කිව්වේ මෙන්න මෙතන එන නිර්වචන දෙක තමයි. ඒ කියන්නේ නිර්වචන දෙක ලියලා තමයි අපි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලා ලියා ගන්න කාර්යක්ෂමතාවයේ යනු අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීමයි. සඵලදායීතාවය යනු ව්‍යාපාර ආයතනය කොතෙක් දුරට තම පරමාර්ථ හා අරමුණු ඉටු කරගන්නේද යන්න අදහස් වේ. එතකොට මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පුතේ මෙන්න මේ පල්ලෙහා තියෙන රූප සටහනෙන් ඕගලන්ට පැහැදිලි කරලා තියෙනවා. හරිද? ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මේ වගේ නිර්වචන දෙක ලියලා ඊට පස්සේ ලියන්න මේ වගේ රූප සටහනක් ඇඳලා මේක ගැන යටින් කෙටි විස්තරයක් කරන්න ඕන. හරිද? දැන් හරි නේද? ඒ දරුවගේ තන ප්‍රශ්නේ ලියාගත්ත නේද? හරි. හරි. දැන් ඔයාලා හිතන්නකෝ මම අර උදාහරණයකින් කියන හිටියේ. දැන් කසිප්පු පෙරණ කෙනා ඉන්නවා වැරදි දේ තමයි කරන්නේ. හැබැයි යා නිවැරදි ලෙස ඒක කරනවා. අන්න යා සඵලදායී නෑ කාර්යක්ෂමයි. හැබැයි යා නිවැරදි කළමනාකරුවෙක්ද? නෑ පුතේ. ඊළඟට එනවා දැන් අපි හිතමුකෝ හොඳ පින් අධේ වැඩක් කරන කෙනෙක් මොකක් හරි දානයක් දෙනවා කියලා හිතන්න. දැන් යා කරන්නේ නිවැරදි දෙයක්. හැබැයි තියෙන තරම් කෑම වියදම් කරලා ඒ ඔක්කොම හක දාලා මෙලෝ වැඩක් නැතුව දාන දෙනවා. හරිද? එයා කාර්යක්ෂම නෑ. හැබැයි එයා කරලා දින්නේ හරිද? එතකොට එයා සඵලදායී විතරයි. එයා කාර්යක්ෂම නෑ පුතේ. එතකොට එයා කළමනාකරුවෙක් වෙන්නෙත් නෑ. ඊළඟට ඔයා බලන්න නිවැරදි දෙයක් කරන්නේ වැරදි විදියට. එතකොට එයා සඵලදායී නමුත් මෙතන මට පොඩ්ඩක් වැරදුනා පැටලුණා. හරිද? පොඩ්ඩක් ඉන්න. මම කියන්නේ දානයක් දෙනවා කියලා. මෙතනට එන්න ඕනේ පුතේ. ඒක යා හරියටම අඩු පිරිවැයක් යටතේ භාවිතා කරලා අඩු පිරිවැයකින් ඔක්කොම ටික භාවිතා කරලා එයා දාන දෙනවා. එතකොට එයා සඵලදායී හා කාර්යක්ෂමයි කියන දෙකම ඉටු කරගෙන අන්න එයා එතකොට කළමනාකරුවෙක් වෙනවා. ඊළඟට අපි එනවා මෙන්න මෙතනට. මෙතනදී පුතේ එයා නිවැරදි දේ කරන්නේ. දානයක් දෙනවා. හැබැයි මම අර කලින් කිව්වා වගේ තියෙන ඔක්කොම ටික නාස්ති කරලා තමයි දාන දෙන්නේ. එතකොට එයා සඵලදායී හැබැයි අකාර්යක්ෂමයි. එතකොට එයා කළමනාකරුවෙක් නෙමෙයි. අපි එනවා මෙතනට. අර කසිප්පු පෙරණ කෙනා පුතේ කරන්නේ වැරදි ක්‍රියාවක්. කරන්නේත් වැරදි ලෙස. ඒ කියන්නේ
එයා වැඩි ලාභයක් ගන්න නැහැ. අඩුවෙන් තමයි වැඩියෙන් සම්පත් නාස්ති කළා එයා කරන්නෙත් වැරදි කියාවක් කරන ක්‍රමෙත් වැරදි. එතකොට එයා කලමනාකරුවෙක් වෙන්නෙම නැහැ. එතකොට එයා සඵලදායීත් නැහැ. කාර්යක්ෂමත් නැහැ. මෙන්න මේ විදිහට ඔයාලා කාර්යක්ෂමතාව හා සඵලදායීතාවය කියන දෙක නිර්වචනය කරලා සම්බන්ධතාවය ලියන්නේ කිව්වොත් මේ විදිහට අනිවාර්යෙන් ලියන්න. මේක බොහෝ දුරට එන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා මේවා highlight කරලා තියාගන්න. ඊළඟට අපි එනවා ඵලදායීතාවය කියන එක. මම අර කලින් නිර්වචනයේදී ඔයාලට ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියලා හැඳින්වුවා. ඵලදායීතාවය කියලා කියන්නේ පුතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ලියා ගන්න එපා. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා ආනුපාතික සම්බන්ධතාවයේ ඵලදායීතාවය ලෙස හැඳින්වෙනවා. මේ පහත පරිදි ගණනය කළ හැකියි. එතකොට පුතේ මේක ඵලදායීතාවය කියලා කියන්නේ ඔයගොල්ලෝ ලියා ගන්නකො නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවය යෙදවුම් හා නිමවුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවය ඵලදායීතාවය ලෙස හැඳින්වේ. මෙය පහත පරිදි ගණනය කළ හැකිය. එතකොට ඵලදායීතාවය කියන්නේ මොකක්ද? උඩ එනවා නිමවුම, යට එනවා යෙදවුම. එතකොට නිමවුම බෙදීම යෙදවුම තමයි ඵලදායීතාවය කියලා අපි කියන්නේ. හරිද? ළමයි තේරුණාද ඒ ටික? හරි. මේ වෙලාවට කරාම මොනක තමයි ළමයි ප්‍රශ්නේ කියන්නේ ගොඩක් ළමයි දැන් මේ ලීව් වෙනවා ඒ කියන්නේ. ඉන්න බෑ පන්ති. නිදිමතයි. හරිද? දැන් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ දැන් ඊයේ හිටපු සෙට් එකම තමයි. ඒ කට්ටියම නේද මේ ඉන්නේ? අලුතෙන් කවුරු හරි වෙල්ල ඉන්නවද? හරි අපි කරගෙන යමු. මම ඔයාලට පැක් කොච්චරලා කරන්න පුළුවන්ද ඔයාලට? ඔයාලා කියනකොට ටයිම් එක කියන්න බලන්න ටයිම් එක. කොච්චරලාවක් ඉන්න පුළුවන්? අවුලක් නැහැ සර් එමේ. හරි. එතකොට පැයකමාරක් වගේ කරන්න කියලා තියෙනවා. දැන් ළමයි මෙහෙම නොකිය ගියාම දන්නේ නැන්නේ මොකක්ද හේතු උගන්නන විදිය වැරදිද නැත්නම් එහෙම පොඩ්ඩක් කියන්න බෑ නිකන්. එහෙම වුණාම මේ ඔයාලා පොඩ්ඩක් අහලා බලන්න මොකද ප්‍රශ්නේ කියලා ළමයිගෙන් මේ නැත්නම් නිදිමතද ඔන්න ඔකයි පුතේ මේ වෙලාවට තියෙන ප්‍රශ්නේ ඒකයි. හරිද අපි කරා යන්කෝ. ඊළඟට අපි එනවා සමස් ඵලදායීතාවය කියන එක අපි හරියද? ඊට පස්සේ අපි එනවා සඵලදායකත්වයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය අතර සම්බන්ධය. අපි දැන් මේ තුනේම අතර තියෙන සම්බන්ධය තමයි මෙන්න මෙතන නිර්වචනයෙන් කතා කරන්නේ. එතකොට අපි කලින් කතා කරා කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන කතා කරනවා සඵලදායකත්වයයි කාර්යක්ෂමතාවයයි ඵලදායීතාවයයි කියන තුනම අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. එතකොට කළමනාකරණයේදී සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවයේ ඉහළ අගයකින් අත්පත් කර ගන්නා විට ඵලදායකත්වයේද ඉහළ අගයක් ගනී. එනම් අනුලෝම සම්බන්ධතාවයක් පවතී. එතකොට එතන කියලා තියෙන පුතේ කළමනාකරණයේදී සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ අගයෙන් අත්පත් කර ගන්නා විට. එතකොට සඵලදායකත්වයයි කාර්යක්ෂමතාවයයි කියන දෙක හොඳටම කරනකොට හරිද? හොඳටම කරනකොට එයාගේ ඵලදායීතාවය කියන එකත් ඉහළ අගයක් ගන්නවා. ඒ කොහොමද ඒක ඉහළ යන්නේ? ඒ කියන්නේ පුතේ මෙයා එතකොට ඵලදායීතාවය කියලා කිව්වේ අපි මෙතන නිමවුම් බෙදීමේ යෙදවුමනේ.
එතකොට කාර්යක්ෂමතාවය වැඩි. කාර්යක්ෂමතාවයක් කියන්නේ නිමවුමෙන් යෙදවුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. එතකොට සඵලදායකත්වය කියන්නේ නිවැරදි දෙයක. හරිද? එතකොට මේ පැත්තේ නිමවුම ඔටෝම වැඩි වෙනවා. හරිද? මේ පැත්තේ යෙදවුම අඩු වෙනවා. මොකද කාර්යක්ෂමයිනේ. එතකොට ඒකට සම්බන්ධව අනුත්පය කියන්නේ ඵලදායීතාවය කියන එකත් ඉහළාගයක් ගන්නවලු. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධතාවයක් පවතී. අනුලෝම කියන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා. ප්‍රතිලෝම කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා. එසේම නිවැරදි දේ නිවැරදි අයුරින් සිදුවන්නේ නම් ආයතනයේ ඵලදායකත්වය නිතැතින්ම ඉහළ අගයක් ගනී. එතකොට නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් සිදුවනවා කියන්නේ නිවැරදි අයුරින් සිදුවනවා කියන්නේ ඵලදායීතාවය කියන එක නිතැතින්ම ඉහළ අගයක් ගන්න. ඒ කියන්නේ හොඳ ඵලදායීතාවයක් තියෙනවා සඵලදායකත්වයෙන් හා කාර්යක්ෂමව ඒ ව්‍යාපාරය සිදු කරනවා නම් මෙන්න මේ දෙක හරියට සිදු කරනවා නම් ඒ ව්‍යාපාරයේ සඵලදායී ව්‍යාපාරයක් වෙනවා. හරිද? ප්‍රශ්නයක් කාලා තියෙනවා එක්සෑම් නවම්බර් කියලා නෑ. එහෙම දාලා තිබුණා. GLP රිස් වෙනස් කරයි තව ටික දවසෙක. ඊට පස්සේ අපි එනවා මැනේජ්මන්ට් ප්‍රොසෙස් කියන එකට ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියන එකට. එතකොට පුතේ දැන් ඔයාලට මම නිර්වචනය ඇතුළේ කියලා දුන්නා. දැන් අපි මුලින්ම කතා කරා ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ආයතනය නැත්නම් සංවිධානයක් කියන්නේ මොකක්ද? එතකොට පරමාර්ථ හා අරමුණු කියන්නේ මොනවද? ව්‍යාපාර සම්පත් කියන්නේ මොනවද? සඵලදායකත්වය කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරා. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන ඊළඟට අන්තිමට ඉතුරු වෙන්නේ ක්‍රියාවලිය කියන එක. දැන් මේ ක්‍රියාවලියෙන් තමයි ඉස්සරහට යන ඔක්කොම ටික වෙන්නේ. හරිද? ක්‍රියාවලියක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවතින ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව කළමනාකරණයද ක්‍රියාවලිය. එතකොට එකිනෙකට සම්බන්ධ. අන්න එකිනෙකට සම්බන්ධයි. එකකට එකක් සම්බන්ධයි. දන්වැලක පුරුක් ටිකක් වගේ. අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම්. එතකොට අඛණ්ඩව තියෙනවා. එතකොට මේක මුද්දක් වගේ. කොහෙන්වත් කැඩිච්ච තැනක් නැහැ. අඛණ්ඩව තියෙනවා. ක්‍රියාකාරකම් සමූහයේ එකතුව ක්‍රියාවලියක් ලෙස හැඳින්වේ. එතකොට පුතේ මේ ඔක්කොම එකතු වෙලා ඒ කියන්නේ එකිනෙකට ප්‍රොසෙස් එකක් විදියට ඔක්කොම රවුමක් විදියට එකතු වෙලා මුත්තක් විදියට එකතු වෙලා තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා ක්‍රියාවලියක් කියලා. හරිද? ඒ අනුව කළමනාකරණයේද ක්‍රියාවලිය. එතකොට කළමනාකරණය කොහොමද ක්‍රියාවලියක් වෙන්නේ? මම ඔයාලට කිව්වනේ සැලසුම්කරණය කරනවා, සංවිධානකරණය කරනවා, මෙහෙයවීම කරනවා, පාලනය කරනවා කියලා. අන්න ඒ හතර පුතේ දන්වැලක් වගේ එක දිගට එකතු වෙලා ගිහිල්ලා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම මෙහෙමයි. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. පාලනයෙන් ආයෙත් යනවා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. අන්න ඒ විදිහට. එතකොට ඒක මුද්දක් වගේ එකට එකතුලා දෙන්නේ. ඒක කැඩුනොත් එතන ක්‍රියාවලියක් නැති වෙනවා. කළමනාකරණය, ක්‍රියාවලිය, සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනයේ කාර්යය නැතුවත්. දැක්කනේ මම කියපු කතාව තියෙනවා මේක ඇතුලේ. එතකොට ක්‍රියාවලියක් කියන්නේ කෙනෙකුට සම්බන්ධ අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතු ක්‍රියාවලියක් ලෙස හැදිනවා. එතකොට ක්‍රියාවලියක් කියන එක ඔයාලට හොඳට තේරෙනවනේ දැන්. ඊළඟට IMCQ ටිකක් තියෙනවා. අපි ඒ ටික පස්සට කරමු. පාඩම ඉවර කරලා අපි එමු ඊළඟට. දැන් ඔයාලට නිර්වචනයක් ඇතුලේ තියෙන්න ඕන කරුණු ටික මම ඔක්කොම කියලා දුන්නා. ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ආයතනයක් හෝ සංවිධානයක් කියන්නේ මොකක්ද? පරමාර්ථ හා අරමුණු කියන්නේ මොනවද? ව්‍යාපාර සම්පත් කියන්නේ මොනවද? සඵලදායකත්වය කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ඵලදායකත්වය කියන්නේ මොකක්ද? ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? එතකොට දැන් මේ ඉන්න ළමයියෙන් මට කියන්න කාර්යක්ෂමතාවය කියලා කාර්යක්ෂමතාවය පළවෙනි එක අපි ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? කවුරු හරි කතා කරලා උත්තරයක් කියන්න. කවුරු හරි උත්තරයක් කියන්න. බිස්නස් නැත්තම් මෙහෙම කරන්න බෑ. බිස්නස් ස්ටඩීස් කියන සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් ඔයාලා හොඳට කටපාඩම් කරන්න. මයික් එක ඔන් කරලා කවුරු හරි කියන්න මෙන්න මෙහෙම මේකයි කියලා. ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ විවිධ අවස්ථාවල නිරන්තර වෙනස් වීම වලට ලක්වන අභ්‍යන්තර හා බාහිර පරිසර. අන්න හරි. දැන් අටටම උත්තර කොල්ලට කියන්න වෙයිද දන්නේ නැහැ මම බැලුවා. ඊළඟට දැන් එයාගේ උත්තරේ හරි. අපි බලමු සංවිධානයක් කියන්නේ මොකක්ද? සංවිධානයක තියෙන හරි මම අහන්නම්කෝ ළමෙක්ගේ මම කියලා. සංජනා
සංජනා අපිට කියන්න ඕනේ සංවිධානයක තියෙන්න ඕනේ මූලික ලක්ෂණ තුනක් මම කියලා දුන්නා. ඒ තුන මොනවද කියලා? කොහොම සංජනා නැද්ද? එහෙනම් අපිට රේෂානි කියන්නකෝ රේෂානි. සංවිධානයක් තුළ තියෙන්න ඕනේ මූලික ලක්ෂණ මොනවද? සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕනේ. ඔව්. පරමාර්ථ තියෙන්න ඕනේ. පුජ්‍යලෙන් ඉන්න ඕනේ. හරි. අන්න එහෙම තමයි ළමයි ඉන්න ඕනේ දැන්. ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න ඕනේ බය නැතුව. මොකද බය වෙන්නේ මේ වෙලාවට ගෙදර මිනිස්සු කෑ ගහන්නෙත් නැහැ. අම්මා තේ බොන්න කියලා කෑ ගහගෙන ඉන්නෙත් නැහැ. තාත්තා කෑ ගහගෙන ඉන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. ප්‍රශ්නයක් නැතුව මේ වෙලාවට උත්තර දෙන්න පුළුවන් ඔයාලට. හරිද? ඒ නිසා බය නැතුව උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ මට කියන්න සෂිනි. දැන් ඔන්න 25 අඩු වෙයිද දන්නේ නැහැ බලාගෙන යද්දි. හොඳේ. පරමාර්ථ හා අරමුණු කියන දෙක විස්තර කරා. පරමාර්ථ කියන්නේ මොනවද? අරමුණු කියන්නේ මොනවද කියලා කෙටියෙන් විස්තර කරන්න සෂිනි. පරමාර්ථ කියන්නේ දිගු කාලයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන දෑ. හා දිගු කාලයක් තුල පුතේ අරමුණු කියන්නේ කෙටි කාලයක් තුළදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේවල්. හරි. එතකොට පරමාර්ථ සාක්ෂාත් කරගන්න දායක වෙන දේවල් තමයි පුතේ අරමුණු කියලා කියන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ ප්‍රශ්නයක් අහුවොත් ඒක ලියන්න. ඊළඟට සම්පත් කියලා කියන්නේ මොකක්ද? අපිට කියන්න ඒකට උත්තරේ තරුෂි. තරුෂි ඇහෙනවද? ව්‍යාපාර ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්තක් සඳහා යෙදුම් වශයෙන් භාවිතා කරන ඕනෑම දෙයක් සම්පතක් කියලා අපි සම්පත් පුතේ වර්ග කීපයකට බෙදුවා. දැන් මම ඔයගේ කහන්න ඒක පොඩක් වැඩි. හරිද? දැක්කනේ එක්කෙනෙක් ලියුණා ප්‍රශ්න අහන්න පටන් ගත්තා. කමක් නැහැ ලියුණාට මට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි අහම් බලන්න උමේෂිගෙන්. උමේෂිට තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. සබල දායකත්වය කියන්නේ මොකක්ද පුතේ? පීටර් ඩකර්ට අනුව නිවැරදි දේ සිදු කිරීම. පීටර් ඩකර්ට අනුව විතරක් කිව්වම ඇද්ද? ආයතනයක් විසින් කොතෙක් දුරට තම අපේක්ෂිත පරමාර්ථ අරමුණු ඉටු කරගන්නේද යන්න. හරි. ඊළඟට ඔයාලට නිදිමත යනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිද? අපිට කියන්න උමේෂි කියන්න කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකක්ද? පීටර් ඩකර්ට අනුව කළ යුතු දේ නිවැරදිව කිරීම. නැත්නම් පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීමේදී නාස්තියකින් තොරව අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවීමක් ලබා ගැනීම. හරි. එවලෙත් ප්‍රශ්නේ මම උමේෂිගෙන්මද? ඔව්. අයියෝ. මේ ගැරෝ chat එක මේක උඩ ගහලා යන ඉඳ මේ හොයාගන්න බැහැ. තරුෂිට දෙන්නෙක් ඉන්නව නේද? උත්තරය කියපු නැති තරුෂි කවුද? මම කියලා කියන්නේ. තාම ප්‍රශ්නයක් අහුවේ නැති කොයි තරුෂි කියන්නද මම? අප්සරා ඉන්නවනේ. අප්සරා ඇහෙනවද? ක්‍රියාවලිය කියන එක මොකක්ද කියලා කියන්නේ? හිරුනි කියන්නේ හිරුනි. එකිනෙකට සම්බන්ධව පවත්නා අඛණ්ඩ ක්‍රියාකාරකම් සමූහයක එකතුවක්. ඔව් එතකොට පුතේ ඒකේ මොනවද තියෙන්නේ කළමනාකරණයේදී ක්‍රියාවලියක් තුළ තියෙන මම හතරක් කිව්වා. සැලසුම් කරණය සංවිධානය කරණය මෙහි මහපාල. හරිනේ එතකොට ඒ ටික. ඔව් සර්. හරි. එතකොට දිනිත ඉන්නව නේද? දිනිත රක්ෂික. හරි. ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි පුතේ ඵලදායකත්වය කියලා කියන්නේ මොකක්ද? ඵලදායකත්වය
ඇහුන් නැද්ද? නැත්තම් වාට සිග්නල් ප්‍රශ්නයක්. හරි හරි එහෙනම් ප්‍රශ්නයක් නෑ. දැනට ගොඩක් කට්ටිය උත්තර දුන්නා නේ. අපි ඊළඟ වටේදී ඊළඟ කට්ටියත් එක්ක අහමු. හරිනේ. ළමයි ප්‍රශ්න අහුවට කමක් නෑ නේද? නැත්තම් මටත් නිදිමතයි ඔයාලටත් නිදිමතයි කතා කරන්නෙත් නෑ කවුරුත්. උලක් නෑනේ. ඊළඟට අපි අහුතේ පාඩමේ ඊළඟ කොටසට අපි මෙන්න මෙතන බලමු පොඩ්ඩක්. පුද්ගලයන්ට මෙන්ම සංවිධාන වලටද පරමාර්ථ හාරමු සාධනය සඳහා කළමනාකරණය ඉවල් වන ආකාරය. දැන් මේක ඔයාලා හිතලා ලියන්න ඕන. පුද්ගලයන්ගේ මෙන්ම සංවිධානයේ පරමාර්ථ හාරමු සාධනය සඳහා කළමනාකරණය ඉවල් වන ආකාරය. කියන්නේ පුද්ගලයන්ට කොයි වගේද කළමනාකරණය ප්‍රයෝජනවත් වෙන්නේ සහ සංවිධාන වලට කොයි වගේද කළමනාකරණය ප්‍රයෝජනවත් වෙන්නේ. කාලය කළමනාකරණය කර ගැනීමට, එතකොට කාර්යක්ෂමව වර්ධනය කර ගැනීමට, එතකොට පුද්ගලයන්ට පුළුවන් අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කාර්යක්ෂම හා සඵලදායීව සාක්ෂාත් කර ගැනීමට, අඩු යොදවුමකින් වැඩි නිමුමක් ලබා ගැනීමට, එතකොට සංවිධාන වලට පුළුවන් හොඳ අන්තර්පුද්ගල ගතික ව්‍යාපාර පරිසරයට හොඳින් මුහුණ දෙන්න. එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් අඩු යෙදුමක් සහිතව වැඩි නිමුමක් ලබා ගන්න. ඒ වගේ දේවල් ඔයාලා මෙන්න මේකට හිතලා ලියා ගන්න. ඒවා ඒ තරම් ලොකු දේවල් නෙමෙයි. ඊළඟට අහලා තිනවා සංවිධානයකට කළමනාකරණය ඇති වැදගත්කම්. ඔයාලට ඇහෙනව නේද? වහින වැඩි ඇහෙනව නේද? ඔව් සර්. ඔය පැති වලට වහිනවද පුතේ? මේට නෑ. ඒක නම් හයියෙන් වෙනවා. ලොක් වෙයිද දන්නේ සමහර විට නෙට්වර්ක් බල. ඊට සංවිධානයකට කළමනාකරණය ඇති වැදගත්කම තමයි මෙතන කියලා තියෙන්නේ. මේවා ඔයගොල්ලෝ හිතලා ලියන්න. ඊළඟට අපි එනවා කළමනාකරණ ක්‍රියාවලියට. ඔන්න වැදගත්ම පොයින්ට් එකට අපි එනවා. හරිද? මෙච්චරලා අපි කිව්වනේ සැලසුම් කරන්නේ සංවිධානකරණය මේ පාලනය දේවල් කරනවා කියලා. එතකොට ඒක මුද්දක් වගේ යනවා කියලා කිව්වා. අපි මෙතන දැන් ඇවිල්ලා තියෙන්නේ පළුතර පැත්තේ කට්ටිය තමයි වහින්නේ. අනිත් කට්ටිය වහින්නේ නැතුව ඇති. එතකොට අපි එනවා කළමනාකරණ ක්‍රියාවලිය කියන එකට. හරිද? ඉදිරි ගානවත් දන්නෙත් නැහැ මම මේ ඔන් කරගෙන ඉන්න ප්ලග් එක දාගෙන. කළමනාකරණ ක්‍රියාවලිය පුතේ. එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුව ක්‍රියාවලියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගත හැකි අතර ඒ අනුව කළමනාකරණ ක්‍රියාවලියද කළමනාකරණ ක්‍රියාවලියේ මූලික කළමනාකරණ සිත හතරකින් සමන්විත වේ. එතකොට කළමනාකරණ ක්‍රියාවලිය කියන්නේ යම් කිසි ක්‍රියාකාරකම් activities වල එකතුවක්. එතකොට ඒ ටිකේ එකතුවට තමයි අපි කියන්නේ ක්‍රියාවලිය කියලා. එතකොට planning, organizing, leading and controlling කියලා මේක දීලා තියෙනවා. එතකොට ඔයාලා planning කියන්නේ මොකක්ද? සැලසුම්කරණය, organizing කියන්නේ සංවිධානකරණය, leading කියන්නේ මෙහෙයවීම සහ controlling කියන්නේ පාලනය. එතකොට පුතේ මම කෙටියෙන් ඔයාලට මේ හතර කියලා දෙන්නම්. දැන් කළමනාකරණ ක්‍රියාවලිය පාසලන ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය. කියලා ඊළඟ ඔයාලට මේ රූපේ පේනවනේ. මෙතනදී කළමනාකරණ ක්‍රියාවලිය පහත සඳහන් ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය. එතකොට පුතේ යෙදවුම් ටික අපි දානවා මේ කළමනාකරණ ක්‍රියාවලිය ඇතුළට. දැම්මට පස්සේ මේ ටික හොඳට ඇඹරිලා ඊළඟට අපිට එනවා නියම. යෙදවුම් ටික දානවා අපිට ඒක ක්‍රියාවලියට භාජනය කරනවා. ඊට පස්සේ අපිට එනවා නියමයක්. එතකොට මේ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මේ කියන ක්‍රියාවලිය ඇතුලේ පාලනය අපි කොටස් ගණනාවක් කරනවා. එතකොට යෙදවුම් කියන්නේ සම්පත්තික කාර්යක්ෂමතාවකින් හා සඵලදායීතාවයකින් යොදවනවා. එතකොට අපිට ලැබෙන පරමාර්ථ ටික ඉටු කරගන්න පුළුවන්. ඒ පරමාර්ථ ටික ඉටු කරගන්න පුළුවන් වෙන්නේ ඵලදායීතාවයකින් යුතුව. එතකොට ඔයාලට මේ රූප සටහන හොඳට තේරෙනවා ඇති. යෙදවුම් දානවා මැෂින් එකකට ඒ ටික හොඳට process එක ඉවරලා එනවා නියමයක් විදියට. එතකොට මේ process එක තමයි පුතේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියන ක්‍රියාවලිය. හරිද? ඊට පස්සේ කියලා තියෙනවා ඉහත ක්‍රියාවලිය සම්පත් කාර්යක්ෂමතාවකින් යොදුව යෙදෙමු යුතු අතර ක්‍රියාවලිය ආධාර කාර්ය සාධනය
ඉටුවීමෙන් අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කරගත හැකි බවත් පැහැදිලි වේ. එතකොට ඉහත ක්‍රියාවලියට සම්පත් කාර්යක්ෂමතාවෙන් යුතුව යෙදවීම යුතු අතර ක්‍රියාවලියට අදාළ කාර්ය සාර්ථකව ඉටුවීමෙන් අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කරගත හැකි බව පැහැදිලි වේ. උටක් ඉන්නමයි මේ මధుරෝ නිකන් මේ උරුල්ල පියාඹනවා වගේ. පෑනේ කොට දාගන්න. හරි. එතකොට ඔයාලට මේ process එක මොකක්ද කියලා තේරෙන්නේ නැති. ඊට පස්සේ අපි එනවා කළමනාකරන ක්‍රියාවලියේ එක් එක් කාර්යයන් පැහැදිලි කිරීම සඳහා. දැන් අපි එනවා සැලසුම්කරණය කියන්නේ මොකක්ද? සංවිධානකරණය කියන්නේ මොකක්ද? මෙහෙයවීම කියන්නේ මොකක්ද? පාලනය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. පුතේ සැලසුම්කරණය කියලා කියන්නේ දැන් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ටික මේක ලියා ගන්න එපා දැන්. පුද්ගලයෙකු හෝ සංවිධානයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු හෝ පරමාර්ථ ටික ස්ථාපිත කරනවා. එතකොට ඔයා කවදා හරි A level ජය ගන්නවා කියන එක ඔයා දැන් ඔයාගේ අරමුණ ඒක ඔයා ස්ථාපිත කරනවා. ඔයා හිතනවා මම A level ජය ගන්නවා කියලා කොලේක කොහේ හරි ලියනවා. මම A level ජය ගන්නවා. ඔයා දැන් අරමුණු හා පරමාර්ථ ටික ස්ථාපිත කරනවා. සහ ඒවා ළඟා කර ගැනීමට අපේ අවශ්‍ය උපාය මාර්ග තීරණය කරනවා. ඔයා නිකන් ලියලා හිටියට හරියන්නේ නැහැ. ඒවට අවශ්‍ය උපාය මාර්ග ටිකක් තීරණය කරනවා. එතකොට එන්නේ එකට තමයි අපි සැලසුම්කරණය කියලා කියන්නේ. එතකොට පුතේ මොකද්ද සැලසුම්කරණය කියලා කියන්නේ? සැලසුම්කරණය කියලා කියන්නේ පුතේ යම් සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා පරමාර්ථ තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි සැලසුම්කරණය කියලා කියන්නේ. එතකොට ලියා ගන්න සැලසුම්කරණයේ අනුව ලියා ගන්නව නේද? ලියා ගන්නවනේ. ඇහෙනවනේ ඔයාලට? ඔව් සර්. හරි. සැලසුම්කරණයේ අනුව සංවිධානයක ළඟා කර ගැනීමට අපේක්ෂිත සැලසුම්කරණයේ අනුව සංවිධානයක ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා සැලසුම්කරණය කියලා. එතකොට දැන් ඔයාලට පුළුවන් සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙයි. හරිද? සැලසුම්කරණය කියලා කියන්නේ එතකොට මොකක්ද කියලා දැන් ඔයාලට තේරෙනවා. ඊළඟට අපි එනවා සංවිධානකරණය. පොඩ්ඩක් ඉන්න. හරි. අපි එනවා සංවිධානකරණය. සංවිධානීකරණය කියලා කියන්නේ පුතේ ආයතනයක පරමාර්ථ හා අරමුණු කාර්යක්ෂමව හා සඵලදායී ආකාරයෙන් ඉටු කර ගැනීම. එතකොට ආයතනයක පරමාර්ථ හා අරමුණු කාර්යක්ෂම හා සඵලදායී ආකාරයෙන් ඉටු කර ගැනීම පිණිස සම්පත් වෙන් කිරීම. ඔන්න පළවෙනි කාර්යය. සම්පත් වෙන් කිරීම. හරිද? බලතල පැවරීම. දෙවෙනි එකක් තියෙනවා බලතල පැවරීම. හා වැඩ බෙදීම සම්බන්ධ ක්‍රියාවලිය. එතකොට මේ සංවිධානකරණයේ කියන ක්‍රියාවලිය ඇතුළේ පුතේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ප්‍රධාන කොටස් තුන තමයි සම්පත් වෙන් කිරීම, ඊට පස්සේ බලතල පැවරීම, තුන්වෙනි එක තමයි වැඩ බෙදීම සම්බන්ධ ක්‍රියාවලිය. නැතහොත් ආයතනයේ පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා ආයතනය සතු විවිධ සම්පත් හා කාර්ය සම්බන්ධීකරණය කිරීම හේවත් මානව සම්පත හා
භෞතික සම්පත අතර විධිමත් සම්බන්ධයක් ගොඩනැගීම සංවිධානකරණයයි. එතකොට ඔයාලා මේ දෙවෙනි කෑල්ල ගැන වැඩි හිතන්න එපා. ඔයාලා පළවෙනි කෑල්ලෙන් ඔයාලගේ උත්තර ලියන්න පුළුවන්. මේක ටිකක් සංකීර්ණයි. නැතහොත් ආයතනයේ පරමාර්ථ හා අරමුණු උපු කර ගැනීම සඳහා ආයතනයක් සතු විවිධ සම්පත් හා කාර්ය සම්බන්ධීකරණය කිරීම හේවත් මානව සම්පත හා භෞතික සම්පත අතර විධිමත් සම්බන්ධතාවයක් ගොඩනැගීම. ඒ කියන්නේ මානව සම්පතයි භෞතික සම්පතයි අතර විධිමත් සංගතයි. ඒ කියන්නේ කරන්න ඕන සැලසුම් ටික දැන් අපි හදලා තියෙන්නේ. සැලසුම් ටික හැදුවට සංවිධානකරණය වෙන්න නම් ඒ සැලසුම් ටිකට අනුව වැඩ ටික බෙදලා දෙන්න ඕනේ. මිනිස්සුන්ට කොයි වගේ මෙයාට මේ වැඩේ දෙන්න ඕනේ, මෙයාට මේ වැඩේ දෙන්න ඕනේ කියලා වැඩ ටික බෙදලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට බලතල ටිකත් බෙදලා දෙන්න ඕනේ. වා තමයි මේකේ ලීඩර්, වා තමයි මේකේ ලීඩර්. අන්න ඒ විදිහට එයාලට බලතල බෙදලා දෙන්නත් ඕනේ. අන්න ඒ ටිකේ සමස්ත කාර්යයට අපි කියනවා සංවිධානකරණය කියලා. ඊට පස්සේ අපි යනවා මෙහෙයවීම කියන එකට පුතේ. මෙහෙයවීම කියලා කියන්නේ ආයතනයක පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පුද්ගලයන් නිරත වීම කෙරෙහි බලපෑම් කිරීම. ඒ කියන්නේ ආයතනයක පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා ආයතනයක් තුළ තියෙන පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් නිරත වීමේ පුද්ගලයන් නිරත වීම කෙරෙහි බලපෑම් කිරීම. ඒ කියන්නේ ආයතනයේ තියෙන පරමාර්ථ ටිකයි අරමුණු ටිකයි ළඟා කරගන්න ඕනේ. ඒක නිසා අවශ්‍ය කටයුතු පුද්ගලයන් නිරත වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය කටයුතු වල දැන් ලීඩර් කෙනෙක්ව පත් කරානේ අපි ලීඩර් ඒ වැඩ ටික කරන්න තව කට්ටියක් දායක කරගන්න. අන්න ඒක අවශ්‍ය පුද්ගලයන් නිරත කරගෙන. ඒකට බලපෑම් කිරීම. ඔවුන්ට බලපෑම් කරන්නත් පුළුවන්. ඔවුන් දැනුවත් කිරීම හා ඔවුන් වැඩි උනන්දුවක් කිරීමේ ක්‍රියාවලිය. එතකොට මේ මෙහෙයීම ක්‍රියාවලිය තුලදී පුතේ කටයුතු පුද්ගලයන් නිරත යම් කිසි කාර්යයක නිරත කරවන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට බලපෑම් කරන්න පුළුවන්. ඔවුන් දැනුවත් කරන්න පුළුවන් හා ඔවුන් වැඩට උනන්දු කරවන්න පුළුවන්. එතකොට මේ අපි දැන් කතා කරලා ඉවරයි සැලසුම්කරණය මොකක්ද කියන්නේ, සංවිධානකරණය කියන්නේ මොකක්ද, මෙහෙයීම කියන්නේ මොකක්ද කියලා ඉවරයි. දැන් මේ යන්නේ පාලනය. පාලනය කියන්නේ ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉටුවන ආකාරයට සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීම. එතකොට පාලනය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයා හිතන්න ඔයා A level කොට දා ගන්නවා කියලා හිතලා ඔයා සැලසුමක් සකස් කරා. මම ඉස්සරහට මේ වගේ පාඩම් කරනවා. ඊට පස්සේ ඔයා සංවිධානකරණය වුණා. ඔයා මේ විදිහට මෙහෙම පාඩම් කරනවා කියලා ඔයා හැමදේම සංවිධානකරණය කරගත්තා. ඊට පස්සේ ඔයා මෙහෙ ඔයාගේ දෙමාපියන්ට කිව්වා මාව මේ වෙලාවට හැරවන්න, ඒ දේවල් මම ෆෑන් දාගෙන ඉන්නවා වතුර එකක් ගහන්න, අන්න මෙහෙවීමත් සිදු කළා දෙනවා. හරිද? ඊට පස්සේ ඔයා පාලනය ඔයා බලනවා මොඩල් පේපර් එකට උත්තර ලියලා මගේ ලකුණු කීයද? yes වලට. ඔන්න දැන් ලකුණු 40යි තියෙන්නේ. එතකොට ඔයා පුතේ ආයෙ අර process එක දිගේ යන්න හදනවා. මොකද ඔයා පාලනයේදී බලනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මම පාඩම් කරපු නිසා තමයි මේක අවුල වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා ආයෙ සැලසුම්කරණයක් සකස් කරනවා, අලුතෙන් ඒ වැඩේ කරා. ආයෙ සංවිධානකරණයේ මේ පාලනයේ මේ විදිහට ඔය ඕක චක්‍රයක් වගේ වටේ යනවා. හරිද? දැන් පාලනය කියන්නේ මොකක්ද කියලාත් ඔයා දන්නවා, සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලාත් දන්නවා, සංවිධානකරණය කියන්නේ මොකක්ද කියලාත් දන්නවා, මෙහෙම කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට මෙන්න මේ chart එක ඇඳ ගන්න ඕනේ. මේකේ මෙතනට එන්නේ ඔයාලා හිතන්නේ මෙතන දැන් මෙතන සැලසුම්කරණය. හරිද? මේ සැලසුම්කරණය, මේ සංවිධානකරණය, මේක මෙහෙයවීම, ආයි පාලනය, ආයි යනවා මේට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. හරි ලේසි දෙයක් මේක. හරිද? අපි බලමු එහෙනම් ඒ වෙලේ කලින් නිමේෂා ඉන්නව නේද? ඔව් සර්. අපිට කියන්න කළමනාකරණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? එකිනෙකට සම්බන්ධව අඛණ්ඩව පවතින ක්‍රියාකාරකම් සමූහයක් එකතුව. ඒකේ කොටස් හතරක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. හරි. ඊට පස්සේ මට කියන්න පවනි සැලසුම්කරණය කියලා කියන්නේ මොකක්ද? අරමුණුයි පරමාර්ථය ස්ථාපිත කරලා ඒව ළඟා කරගන්න මොන වගේ ක්‍රමද පාවිච්චි කරන්න කියලා හොයලා ඒවා වැඩ බෙදා දීමේ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය කියන්නේ. වැඩ බෙදලා දෙන්නේ නැහැ එතනදී.
වැඩ බෙදලා දෙන්නේ සංවිධානකරණයේදී පුතේ. සැලසුම්කරණයේදී හදන්නේ අපි පරමාර්ථ අරමුණු හා පරමාර්ථ ටික ස්ථාපිත කරලා ඒවා ළඟා කර ගැනීමට පස්සේ උපාය මාර්ග තීරණය කරන එක විතරයි කරන්නේ. පටලව ගන්න එපා. ඊට පස්සේ මට කියන්න රශ්නි ඉන්නව නේද? ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? ඉඳ ගිහිල්ලාද? ඇහෙනවා සර්. ඔයා කියන්න පුතේ එහෙනම් මට සංවිධානකරණයක් ඇතුළේ තියෙන ප්‍රධාන කොටස් තුනක් මම කිව්වා. ඒ තුන මොනවද? සම්පත් වෙන් කිරීම, බලතල පැවැරීම, වැඩ බෙදා හැරීම. හරි. ඊළඟට කවුද? රශ්මි නෙමෙයි දැන් කතා කරන්නේ. රශ්මි ප්‍රබෝධිනී. රශ්මි ඇහෙනවද? මෙහෙයවීම කියන්නේ මොකක්ද කියලා කියන්නේ? රශ්මිට නින්ද ගිහිල්ලා. රත්නවීර. කෝ කතා කරපියලා මයික් එක ඔන් කරලා ආයෙ ඔෆ් කරානේ. සිග්නල් නැත්තම් කියන්න පුතේ සිග්නල් නැහැ කියලා. උමේෂි පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් නිරත කරවීම ඕන දැනුම් ඔයාගේ නොයිස් එකක් එනවා පුතේ. හරි. එතකොට chat සිග්නල් නැහැ. හරි. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මට කියන්න තරිදු කියන්න පාලනය කියන්නේ මොකක්ද? ඉඳ ගිහලාද? ශෂිනිට ඇහෙනවද මාව? පාලනය කියලා කියන්නේ එකේ නේද? දැන් පාලනය කියන්නේ. හසංගි කවුරු කතා කරන්නකෝ? තරිදු ඉන්නවා. ඔයා කියන්න උත්තරේ. මයික් එකේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද ඔයාගේ අද? මයික් ප්‍රශ්නයක් තුනේ කවුද ඊයේ? හරි පුතේ උත්තරේ ලැබෙනකම් බලන් හිටියොත් මට මේ දා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සරහට කරගෙන යන්න බලමු. ඊළඟට තියෙන්නේ හැබැයි අලුත් පාඩමක්. දැන් එකයි විෂයකටත් වෙලා. මොකද කියන්නේ කට්ටිය? දැන් ඔයාලට අපි තව දවසක් දාගමුද? ඒ කියන්නේ 12 ඉඳන් කරනවා කියන්නේ පොඩ්ඩක් එතන ඒ කියන්නේ ළමයිට බෝරින් ගතිය වැඩි. ළමයි කතා කරන්නකෝ. සිග්නල් අවුසර් කියන එකත් කැඩි කැඩි හරි. කො ළමයි කතා කරලා කියන මොකද්ද කරන්නේ අපි තව දවසක් පන්ති දා ගන්නවද නැත්නම් උගන්නන විදිහේ ප්‍රශ්නයක් තියෙනවද ඒ ඕන දෙයක් අහන්න. දැන් ප්‍රශ්න මොනවා හරි තියෙනවද? දැන් උගන්නපු කොටසෙන් ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් මම අහන්න. අපිට පැයකමාරක් කරමු කිව්වනේ අද. මටත් අද හරි අමාරුයි කැම්පස් එකේ වැඩ කරලා මේ අයමාට 10ට විතර ඒ කිව්වා. පුතේ ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අහන්න ඉතින්. ප්‍රශ්නයක් නෑ සර් අවුලක් නෑ සර්.
හසන්ගේ අහලා තිනවා 10 pm වගේ බැරිද කියලා. 10 pm සමහර ළමයිට බෑනේ පුතේ අර බැරියි කියලා කිව්වා. මම ආර අසරණයි ඔයාලගේ මේ ටයිම් ටේබල් එක දැක්කම කියන්නේ. මට වෙලාවක් දාගන්න බෑ දැන්. ඔයාලට කැමති වෙලාවක් තමයි මේ දාලා තියෙන්නේ. මේ වෙලාවෙත් ඇත්තටම මේ දැන් අපි මේ ගෲප් එකේ පන්තියට එන්නේ නැති කට්ටියව අයින් කරලා දාමු. අයින් කරලා දාලා මේ ඉන්න කට්ටිය දැන් එන්නේ නැති කට්ටිය දැන් කඩාකප්පල් කරන්න වෙලාවල් කියනවත් දන්නේ නැහැ. මේ වෙලාවට එන්න බෑ මේ වෙලාවට එන්න බෑ කියලා. ඒක නිසා ඒ කට්ටිය දැන් එන්නේ නැත්තම් දිගටම අපි අයින් කරලා දාමු. වැඩක් නැහැ නේ එහෙම කට්ටිය තියාගෙන. ප්‍රශ්නයක් නැහැ සමහරවල් දෙන්න. හරි. හරි. ඔයාලට මම අනිවාර්යෙන් MCQ වලට පොතක් ගහලා දෙන්නම්. අපි බලමු ඒක ඉස්සරහට මොකක්ද කරන්න කියලා. මේ තාම ටයිප් කරන ගමන් ඉන්නේ ඒක. එතකොට කවුරු හරි පොඩ්ඩක් කතා කරන්නකෝ මේ අද කියලා දීපුවා ගැන. පොඩ්ඩක් තේරෙනවද මොකද්ද? මට chat box එකට දාලා වැඩක් නැහැ කතා කරන්න. ළමයි ප්‍රසන්ට් කරන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. තේරුණා සර්. අනිත් අයත් කියන්න ඕනේ. කොහොම ඉඳලා හරියන්නේ නැහැ. කොහොම පන්ති වල ඉන්නේ කොහොමද? ඔයාලා දවසක ජොබ් එකකට ගියාම පස්සේ කොහොමද වැඩ කරන්නේ? මනුස්සයෙක් එක්ක කතා කරන්නේ. තේරුණා සර් මේ නිර්වචනය එහෙම කියනකොට පොඩ්ඩක් වේගෙ වැඩි. ඒ වේගෙ නෙමෙයි පුතේ මේකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ අර දැන් මෙහෙම කියනකොට පොඩ්ඩක් වේගෙන් වගේ නේද එන්නේ. ඒ කියන්නේ අර මේ Zoom වලින් කියනකොට මේ මම කියන සාමාන්‍ය වේගයත් එක්ක බලද්දී ටිකක් වෙලා ගිහිල්ලා තමයි ඔයාලට එන්නේ. එතකොට ඒක අර ලැග් වෙලා ගිහිල්ලා එන ස්පීඩ් එකකින් සමහරවල්ලාට ඇහෙන්නේ. මම තව ටිකක් හිමින් කියන්න බලන්න. හරි. අපිට ඉක්මනට කරගෙන යන්නත් ඕනේ මේ පාඩම. මොකද තව වඩ පොඩි කාලයක් තියෙන. හරි කියන්නේ මේ මයික් ඔන් කරපෙ කියනකෝ. හොඳයි සර් තේරුණා. අනිත් අයත් කතා කරන්න කියන්නේ A level කරන්නේ මොකද ඔයාලා? නිකන් ගෙදරටලා ඉන්නද ජොබ් එකක් කරන්න කවදා හරි කැම්පස් යන්න හරි ජොබ් එකක් කරන්න හරි. යකෝ කතා නොකර ඉඳලා හරියනවද? දැන් හරියන්නේ නැහැ. හොඳින් කිව්වා ඇති කතා කරන්න ඕනේ දැන් ඔක්කොම. මේ ඊළඟට හැමෝම දැන් ඔය නෝට් එක ලිව්වනේ මොකක් හරිනේ. ෆොටෝ එකක් දාලා දාන්න ගෲප් එකට. අනිවාර්යෙන් දාන්න ඕනේ. දැන් මෙතන විෂය එකක් ඉන්නනේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ ඉන්නේ විෂය. දෙනාට මම කිව්වා නෝට් එක ලියලා ගෲප් එකට දාන්න. පුළුවන්ද වැඩි? නෝට් එක කියන්නේ ඔය ලියාගත් එක දාන්න ඕනේ මට බලන්න. පුළුවන්ද? පුළුවන්. අනිත් ළමයිට පුළුවන් සර්. මේ ඔයාලා ගොඩක් ළමයි මේ මොබයිල් ෆෝන් වලින්ද මේ ඔන්ලයින් ඇවිල්ලා තියෙන දැන් ඒ කියන්නේ ක්ලාස් එකට එන්නේ. නැත්තම් ලැප් වලින් එන ළමයි නම් මොබයිල් ෆෝන් වලින්ද වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් එකෙන් සර්. ෆෝන් එකෙන් එද්දි හරි ප්‍රශ්නනේ. මම තව ඔයාලට දෙයක් කියන්නම් ක්ලාස් එක ඉවර කරන්න කරි. දැන් ඔයාලා මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඉන්නේ. ඔන්ලයින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැම දෙයක්ම කරන්න තියෙන්නේ ඔන්ලයින්. එතකොට ඔයාලට වැරදි හරි. ඔයාලට එතකොට වැරදි දේවල් වලට යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ෆිසිකල් වගේ නෙමෙයි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඔයාලට යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. පරක්තරක් නැතුව ඕන දේවල් ඔයාලට යන්න පුළුවන්. අන්න ඒක නිසා මේවා භාවිතා කරද්දී ඉතාමත් සැලකිලිමත් වෙන්න සහ භාවිතා කරද්දී සීමා සහිත වෙන්න. මැසේජ් එකක් දැම්මත් මම බලනවා හැමතිස්සෙම ඒ කියන්නේ. කොයි වෙලාවෙ බැලුවත් ඔන්ලයින් ඉන්න ළමයි පිරිසක් ඉන්නවා. එහෙම කරන්න එපා. දැන් ඕවා කරන්න පුළුවන් කැම්පස් ගියාට පස්සේ ඔයාලා. හරිද? ඔන්ලයින් ඉන්න පුළුවන් පැය 24 වුණා. ඒ නිසා මේ කාලේ ඉගෙන ගන්න ඕනේ ඔන්ලයින් ඉඳගෙන පිස්සු නටන්න නැතුව. හරිද? ඊළඟට කියන්න තියෙන්නේ Facebook වලට WhatsApp වලට ස්ටේටස් දාගෙන ඔහොම කාලය ගත කරන්න එපා. දැන් ඔයාලට ඇහුවම නම් පැය 24ක් පන්ති. හැබැයි කොයි වෙලාවෙ මැසේජ් එකක් දැම්මත් මෙන්න රිප්ලයි කරන සීන් කර. රිප්ලයි කරාට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මැසේජ් වලට රිප්ලයි කරනවා. කොයි වෙලාවෙ දැක්කත් මැසේජ් සීන් කර. බල පන්තියේ ඉඳගෙන මැසේජ් සීන් කරනවද කියන්නේ? මගේ පන්තියේ ඉඳලත් මැසේජ් සීන් කරනවද? මම හිටපල්ලකෝ වෙලාවක මමම ගෲප් එකට ආයි මැසේජ් දානවා වෙන account එකකින් ඇවිල්ලා සීන් කරොත් බලාගත හැකියි. හරිද? මේ දැන් 1:24ක් වෙලා ඔයාලා දැන් නිදා ගන්නවද නැත්නම් ඔයාලා තව පාඩම් කරනවද? ළමයි කවදාවත් මෙච්චර රැය වෙනකම් පාඩම් කරන්න යන්න එපා.
ඒක ඔයාලගේ එහෙම පාඩම් කරලා වැඩක් නැහැ. ඔයාලට ඒ කියන්නේ ඒක ඵලදායී නෑ. දැන් ඔයාලා හෙට කරන දේ ඊට පස්සේ මතක නැහැ. හෙට තෝන්තු මාන්තුලා තමයි නැගිටින්නේ. ලක්ෂාන්ත. හරි. එහෙනම් මේ ඔයාලා ගිහලා දැන් අපි යන් මේක ඉවර කරලා නේ මේ ඔයාලා කියන්නේ මොකද්ද මේ තව දවසක් දාගමුද අපි නැත්තම් ඉක්මනට ඉවර කරන්න බෑ පුතේ මේක. දැන් කළමනාකරණයේ පාඩමේ දැන් 17ක් කරානේ පිටු දැන් මට මීට වැඩිය කරන්න පුළුවන්. මම මේ ටියුට් එක ඉවර කරන්න හිතාගෙන ආවේ. හැබැයි මේ ප්‍රශ්නේ කියන්නේ දැන් ළමයිත් නැහැනේ වැඩි. එහෙම ඉව කරලා වැඩක් නැහැ. මොකද කියන්නේ? කතා කරලා කියන්න මට බලන්න මේ පොඩ්ඩක් මේ මොකක්ද කරන්න කියලා. දවසක් දාගත්තාත් ඉතින් මේ වගේ වෙලාවක් තමයි නේ සෙට් වෙන්නේ. ඔව් එතකොට පුතේ මේ ළමයි එන එක ප්‍රශ්නයක් තියෙනවනේ. MCQ කරන්න වෙන දවසක් දාන්න. MCQ කරන්න පුතේ මේ වෙන දවසක් දාගමු විතරයි ඒක පොඩ්ඩක්. දැන්ම කලබල වෙන්න ඕනේ නැහැ. මම පොත ගහ ගන්නත් ඕනේ මේ ඒකේ වැඩ ගොඩක් තියෙනවා. අපි ඒකින් විතරේ දාගමු. අද මේ මම මේවනේ මේ ඔයාලට උගන්වන්නේ මේ අද ඔය දැන් ඔයාලට වෙන කවුරුත් සර්ලා උගන්වන්නේ නැහැ නේද මේ ස්ලයිඩ් එක දාලා. ඩිස්ප්ලේ එකේ ස්ලයිඩ් එකක් දාලා අනිත් ඒවා ඔක්කොම වයිට් බෝඩ් එකකින් නේද උගන්වන්නේ. මට මේ අද වයිට් බෝඩ් එක මේ කරනවද? එන ප්‍රශ්නයක් නෑ. ඔව් තව දවසක් දාගමු අපි. තාම මේ ඔයාලට පුළුවන් දවසක් කියන්නකෝ මෙතන chat box එකේ ඔයාලා කතා කරන්න පුළුවන්.